අයිබෝවන් දුවේ පුතේ. ගුරුගෙදර වැඩසටහන් මාලාව තුළින් අද දිනේත් අප බලාපොරොත්තු වෙනවා ඔබට ඔබගේ උසස් පෙළ විභාගය සඳහා වැදගත් වන මාතෘකාවක් සාකච්ඡා කරන්න. 13 ශ්‍රේණිය කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් ගැනයි අපි අද අවධානය යොමු කරන්න යන්නේ. මෙහි නිපුණතාවය 3 උසස් අස්වැන්නක් සඳහා පසුවස්වනු තාක්ෂණික ක්‍රමපිළිවෙත් විමර්ශනය කරයි. යන නිපුණතාවය යටතේ නිපුණතා මට්ටම 3-4 පසුවස්වනු හානි සිදුවන අවස්ථා හඳුනාගෙන එම හානි අවම කිරීමට සැලසුම් කරයි. යන නිපුණතා මට්ටමයි අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මින් පෙර වැඩසටහනකදී අපි සාකච්ඡා කර පසුවස්වනු හානියට තුඩු දෙන හේතු මොනවද කියලා. එහෙනම් අද අපි මෙම වැඩසටහනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මෙම අස්වනු හානි අවම කරගන්නා ක්‍රමවේදයන්. එහෙනම් මේ වැඩසටහන අවසානයේදී පසුවස්වනු තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව ඔබට අවබෝධයක් ලැබේවි. ඒ වගේම පසුවස්වනු තාක්ෂණයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන්න. එක් අවස්ථාවේදී පසුවස්වනු හානි අවම කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න සහ මෙම පසුවස්වනු හානි අවම කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් පිළිබඳ සාකච්ඡා කිරීමට අද දිනේදී අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අවධානය යොමු කරමු මොකද්ද මේ පසුවස්වනු තාක්ෂණය කියලා කියන්නේ. එහෙනම් අපි පසුවස්වනු තාක්ෂණය කියලා හඳුන්වනවා මින් පෙර වැඩසටහනකදී අපි සාකච්ඡා කළා අපි නෙලාගත් පෝග අස්වනු හානියටපත් වෙනවා. ඒ හානිය සැලකිය යුතු මට්ටමක පවතිනවා. එහෙමනම් අපි අද දිනේදී මේ පසුවස්වනු තාක්ෂණය කියලා හඳුන්වන්නේ මෙම අස්වනු හානිය අවම කරගන්න අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් ගැන. එහෙනම් අපි එම ක්‍රියාමාර්ගයන් එහෙම නැත්නම් පසුවස්වනු තාක්ෂණය මෙන්න මේ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන්. අස්වැන්න නෙලීමේ සිට පාරිභෝජනයේ දක්වා ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානිවීම අවම කර ගැනීම සඳහා යොදා ගන්න ලබන ශිල්පීය තාක්ෂණික ක්‍රියාවලිය පසුවස්වනු තාක්ෂණය කියලා අපට අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි අස්වැන්න නෙලන අවස්ථාවෙත් එතන ඉඳන් පාරිභෝජනය කරන අවස්ථාව දක්වාත් විවිධ අස්වනු හානි සිදු වෙන්න පුළුවන්. එවන අස්වනු හානි අවම කරගන්න අපිට යොදා ගන්න පුළුවන් උපයෝගී කර ගන්න පුළුවන් උපක්‍රම ගැන තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු මේ පසුවස්වනු තාක්ෂණය ඇයි අපි මේ ගැන කතා කරන්නේ? මේ වැදගත්කම කුමක්ද කියන එක. එහෙනම් අපි මුලින්ම අවධානය පසුවස්වනු තාක්ෂණයේ වැදගත්කම සාකච්ඡා කිරීම. අපි දන්නා සමහර භෝග වර්ග තියෙනවා එක කාලයකට විතරයි ඵල දරන්නේ. අනිත් කාලයට වසරේ අනිත් කාල තුල ඒකේ අස්වනු අපට ලැබෙන්නේ. උදාහරණයක් අපි ගමු දෙහි. දෙහි අස්වනු සැලකුව විට වසරේ යම් කාල සීමාවක අස්වනු ලැබුණත් සමහර කාල සීමාවලදී දෙහි හිගයක් අපට වෙළඳ පොලේ දකින්න පුළුවන්. සමහර කාලවලට දෙහි කිලෝග්‍රෑම් එක රුපියල් 20ට 30ට යනකොට සමහර කාලවලදී දෙහි කිලෝග්‍රෑම් එක රුපියල් 1500 වගේ මිලකටත් වෙළඳ පොලේ යලවිය. මොකද්ද මෙතන තියෙන හේතුව? අපි දන්නවා මේ දෙහි කියන භෝගයේ අස්වැන්න ලැබෙන්නේ කාලයකට. ඒ කාලයේදී අස්වැන්න අවශ්‍ය තරම් වෙළඳ පොලට ලැබෙන නිසා එහි මිල අඩුයි. නමුත් අවාරයේදී දෙහි හටගන්නේ ඒ නිසා වෙළඳ පොලට ලැබෙන දෙහි ප්‍රමාණය අඩු වීම නිසා එහි මිල වඩාත් ඉහළ යනවා. එහෙනම් පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගෙන අපිට හැකියාව ලැබෙනවා මෙවැනි අවාරයේදීත් යම් යම් අස්වනු ප්‍රයෝජනයට ගත හැකි වෙන්න. කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට සකස් කරන්න අපිට මෙම තාක්ෂණය උපයෝගී කරගන්න පුළුවන්. සමහර වෙලාවට රෝපණ ද්‍රව්‍යයක් විදිහට අපි බීජ යොදා ගන්න. ඒ බීජ අපි කල් තියාගන්න ඕනේ ජීවි විවිධතාවයේ ආරක්ෂා වන පරිදි. එහෙමනම් මේ කන්නේ අපි සකස් කරගත්ත බීජය සමහරට ඊළඟ කන්න හෝ ඊළඟ කන්න වෙනතුරු අපි ගබඩා කරගන්නවා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ අපි ගබඩා කරොත් සමහරට බීජ ඉතුරු වුණාට බීජයේ ජීවිතාවය නිසියාකාරව පවතින. ඒ නිසා අපි ජීවිතාවයෙන් බීජ ගබඩා කිරීමට නම් මෙව පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන. ඔබට මතක ඇති 12 ශ්‍රේණිය 8 වන නිපුණතාවයේ යටතේ අපි සාකච්ඡා කරන බීජ ගබඩාවක පැවතිය යුතු තත්ත්වයන්. අඩු ආර්තාවයක් යටතේ බීජ වියලි තත්ත්වයෙන් ගබඩා කරලා අපිට පුළුවන් බීජයේ ජීවිතාවය වැඩි කාලයක් ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි රෝපණ ද්‍රව්‍යයක් විදිහට බීජ ගබඩා කිරීමේදී මෙන්න මේ ජීවිතාවයේ ආරක්ෂාව වන පරිදි ගබඩා කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා පසුඅස්වන තාක්ෂණික ක්‍රමවේදයන් අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අස්වැන්නේ ගුණාත්මක භාවයේ ආරක්ෂා කර ගැනීමටත් මෙම පසුඅස්වන තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගන්නවා. ඉදිරි කොටස්වලදී අපි සාකච්ඡා කරන සුදුසු ඇසුරුම් තුළ අසුරලා ඒ වගේම සුදුසු ගබඩා තත්ත්වයන් ලබා දීලා මේවා ගබඩා කිරීමෙන් අපිට පුළුවන් පසුඅස්වන හානි අවම කරගන්න. ඒ වගේම වෙළඳපොළ මිල පාලනයේට අපි මින් පෙර සාකච්ඡා කළ උදාහරණේ දෙහි මිල කාලයකට ගොඩක් වැඩි වෙළඳපොළ. නමුත් සමහර කාලවල දෙහි මිල ඉතා අඩුයි. එහෙනම් අපිට දකින්න පුළුවන් ඉතා විශාල ලෙස මිල උච්චාවචනයක් වෙළඳපොලේ සිදු වෙනවා සමහර අස්වනු සඳහා. අපිට අතිරික්ත අස්වනු කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා ගබඩා කරලා එම අස්වනු වෙළඳපොළට අවාරයේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙළඳපොලේ මෙම ඉහළ පහළ යාම යම් කිසි දුරකට පාලනය කරන්න. අන්න ඒ සඳහාත් අපිට මේ පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සමහර අස්වනු තියෙනවා ඉක්මනින් නරක් වෙන සුළු. මෙන්න මේ අස්වනු කල් තබා ගැනීම සඳහාත් අපි පසුඅස්වනු තාක්ෂණය යොදා ගන්න. උදාහරණ අපි දන්නවා එළවලු පළතුරු කියලා කියන්නේ කල් තබාගත නොහැකි භෝගාස්වනු. එහෙමනම් මේ කල් තබාගත නොහැකි භෝගාස්වනු වැඩි කාලයක් තබා ගැනීමට අපි යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කරනවා. උදාහරණයක් වශයෙන් ඔබ නිවසේදී ශීතකරණයක් පාවිච්චි කරලා ඔබට පුළුවන් එළවලු වැඩි කාලයක් ගබඩා කරලා තියන්න. මේ ආකාරයට ඉක්මනින් නරක් වෙන සුළු භෝගාස්වනු වැඩි කාලයක් ගබඩා කර ගැනීමේදී අපිට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා මෙම පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේද. ඒ වගේම අස්වනු විවිධාංගීකරණය කිරීමේදී අපි ගමු පළතුරු අඹ වැනි පළතුරු. අඹ වාරයේදී වෙළඳපොළට ගොඩක් අඹ අස්වනු ලැබෙනවා. නමුත් ඒ සියල්ල පරිභෝජනය කරන්නේ වැඩි ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපට පුළුවන් නම් අඹ මගින් වෙනත් නිෂ්පාදනයක් කරන්න. උදාහරණයක් විදිහට ජෑම් සෑදීම, කෝඩියල් සෑදීම. අර අස්වනු අපතේ යාම පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් අපි අඹ අස්වනු යොදාගෙන මෙවැනි ජෑම්, කෝඩියල් වැනි වෙනත් ආහාර ද්‍රව්‍ය සැකසීම අපි කියනවා අස්වනු විවිධාංගීකරණය කියලා. එහෙනම් අස්වනු විවිධාංගීකරණය කිරීමේදීනුත් අපිට මේ පසුඅස්වනු තාක්ෂණය වැදගත් ඊටාම කාර්යක්ෂමව යොදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහර භෝග වර්ග එක් ප්‍රදේශයකින් ඉඳන් තවත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරන්න වෙනවා රට තුල. ඒ වගේම රටකින් තවත් රටකට අපනයනය කරන්න වෙනවා. ඒ සඳහා වැඩි කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු. ලංකාවේ යාපනයේ නිෂ්පාදනය කරන කිසියම් භෝග අස්වැන්නක් අපි මාතරට ගේන්න වෙනවා. ඒ සඳහා ගත වෙන කාලය ගොඩක් වැඩි. ඒ ප්‍රවාහනය කිරීමේදී සුදුසු ප්‍රවාහන තත්ත්වයන් යටතේ අපි ගබඩා කරන්න. ඒ වගේම සමහර එළවලු පළතුරු අපි අපනයනය කරනවා. ඒ අපනයනය කිරීමේදී වැඩි කාල සීමාවක් ප්‍රවාහනයට ගත වෙනවා. එහෙමනම් එවැනි අවස්ථාවල මෙම අස්වනු වලට සිදුවන හානිය අවම කරගන්න අපිට පසුඅස්වනු තාක්ෂණයේ අවශ්‍යතාවය යොදා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ අස්වනු හානි අවම කරගන්න මොනවද අපි යොදා ගන්නා උපක්‍රම කියලා. එහෙනම් මේ උපක්‍රම ආකාර දෙකයි. පළවෙනි එක පෙර අස්වනු හානි අවම කර ගැනීම. දෙවෙනුවට අපි සලකා බලනවා පසු අස්වනු හානි අවම කර ගැනීම. එහෙනම් අස්වනු හානි කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම
ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. පෙර අස්වනු හානි අවම කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම. අපි මේ පෙර අස්වනු හානි අවම කිරීමත් පසු අස්වනු හානි අවම කිරීමත් කියන ත්‍රිවර්ගය පිළිබඳව අද දිනේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. අපි පළමුවෙන් අවධානය යොමු කරමු පෙර අස්වනු හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳ. අපි පෙර අස්වනු හානි කියලා හැඳින්වුවා භෝගීය ක්ෂේත්‍රයේ සංස්ථාපනය කළ දා පටන් අස්වනු නෙළන තෙක් ක්ෂේත්‍රයේ භෝගයේ පවතින කාල සීමාව තුළ මෙම භෝගයට බලපෑ හැකි සාධක අපි පෙර අස්වනු සාධක කියලා කතා කරමු. එහෙනම් එම පෙර අස්වනු සාධක වල බලපෑම හේතුවෙන් අස්වනු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අන්නේ සාධකයන් අවම කරලා ඒ මගින් සිදුවන හානිය අවම කිරීමයි අපි මෙතනදී අපේක්ෂා කරන්නේ. එහිදී අපි පළමුව අවධානය යොමු කරමු ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය කෙරේ. ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය තුළින් අපට නිරෝගී වගාවක් ලබා ගන්න පුළුවන්. නිරෝගී වගාවකින් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එhmenan අපිට නිරෝගී වගාවක තුළින් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ මගින් අපට පුළුවන් පෙර අස්වනු හානිය අවම කරගන්න. එහෙනම් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම ඊටම වැදගත් වෙනවා මෙම පෙර අස්වනු හානි අවම කර ගැනීම. ඒ වගේම මීට පෙර පසු අස්වනු හානි සිදුවන ආකාර ගැන කතා කරද්දී ක්ෂේත්‍රයේ භෝග සිටුවීමේදී ඒ ප්‍රදේශයට සුදුසු භෝග වර්ග තෝරාගත යුතුයි කියලා අපි කතා කරා. එසේ නැතහොත් ඒ ප්‍රදේශයට නුසුදුසු භෝග වර්ග වගා කිරීමේදී අස්වනු හානි සිදු වෙන්න පුළුවන් භෝගයේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඒ ප්‍රදේශයට සුදුසු නිර්දේශිත භෝග වර්ග හඳුනාගෙන එම භෝගයන් ක්ෂේත්‍රයේ වගා කිරීම තුළින් අපට පුළුවන් මනා වර්ධනයක් එම භෝගයට ලබා දීලා ඒ මගින් ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට. එhmenan නිර්දේශිත භෝගයන් ඒ ගැළපෙන ප්‍රදේශවල වගා කිරීම පෙර අස්වනු හානි අවම කර ගැනීම සඳහා සුදුසු උපක්‍රමයක් ලෙස අපට සලකන්න පුළුවන්. ඒ වගේම සුදුසු භූමියක් තෝරා ගැනීම වගාවට සුදුසු ඒ වගේම සාරවත් හායනයට ලක් නොවුණු භූමියක වගා කටයුතු සිදු කිරීම තුළින් අපට පුළුවන් භෝග වගාවේ උසස් වර්ධනයක් බලාපොරොත්තු වෙන්න. එහෙනම් වර්ධනය හොඳ මට්ටමක පවතිනවා කියලා අපි අදහස් කරන්නේ ඒ මගින් ඉහළ අස්වැන්නක් අපට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අස්වනු හානියට තුඩු දෙන කරුණු එතනින් ඉවත් වෙලා යනවා. එහෙමනම් අපිට පුළුවන් සුදුසු භූමියක වගා කිරීම තුළින් ඉහළ අස්වැන්නක් ලබාගෙන ගුණාත්මක අස්වැන්නක් ලබාගෙන අස්වනු හානිය අවම කරගන්න. ඒ වගේම භෝගයේ වර්ධනයට අවශ්‍ය පාරිසරික තත්ත්වයන් සපයන්න ඕන. ආලෝකයේ ප්‍රිය කරන භෝග සඳහා ඉහළ ආලෝක තීව්‍රතාවයක් සැපිය යුතුයි. උදාහරණයක් විදිහට ක්ෂේත්‍ර භෝග බොහොමයක් සඳහා ඉහළ ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වෙනවා. උදාහරණ විදිහට මිරිස් වෙන්න පුළුවන්, රනිල කුලේ මුං කව්පි වගේ දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ සඳහා ඉහළ ආලෝක තීව්‍රතාවයක් අවශ්‍යයි. නමුත් ගම්මිරිස් වැනි භෝගයක් සැලකුවොත් ගම්මිරිස් සඳහා අවශ්‍ය ආලෝක තීව්‍රතාවය අඩු මට්ටමක පවතින. පහළ ආලෝක තීව්‍රතාවයක්, අඩු ආලෝක තීව්‍රතාවයක් ඒ සඳහා අවශ්‍යයි. ඒ නිසා අපි එවැනි භෝගයක් සඳහා සෙවන යම් ප්‍රමාණයකින් සලසා දිය යුතුයි. ඒ නිසා අපි බොහෝ විට දැක තියෙනවා අතුරු භෝගයක් විදිහට තමයි ක්ෂේත්‍රයේ මේ ගම්මිරිස් වගා කරන්නේ. එහෙනම් භෝගයට අවශ්‍ය පරිදි මෙම පාරිසරික තත්ත්වයන් සැලසීම තුළින් සැපීම තුළින් අපට භෝගයේ වර්ධනය වැඩි කරලා ඒ මගින් ගුණාත්මකව අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. වසුන් යෙදීම සහ ජල සම්පාදනය අත්‍යවශ්‍ය සාධකයක් වන ජල සම්පාදනය නිසි ආකාරයට සිදු කිරීමෙන් භෝග වගාවේදී මනා වර්ධනයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් හොඳ වර්ධනයක් පවත්වා ගැනීමෙන් භෝග අස්වැන්න වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම අස්වැන්නේ ගුණාත්මය වැඩි කර ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් ජල සම්පාදනයේ නිසි කලට සිදු කිරීම
ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන් යොදා ගැනීම. ඒ වගේම යොදන ජලයේ පසෙහි රැඳීමට වසුන් යෙදීම වැනි උපක්‍රම භාවිතා කිරීම මගින් භෝගයේ වර්ධනය වැඩි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ වගේම පලිබෝධ හානියට ලක් වූ අස්වනු ජනතාව ප්‍රතික්ෂේප කරන ඒවා අලෙවි කර ගැනීමට හැකියාවක් නැහැ. එහෙමනම් එවැනි අස්වනු හානි වීම ගොඩක් වැඩි. එහෙනම් අපිට සුදුසු ක්‍රමවේදයන් යොදලා මෙම පලිබෝධ හානි ක්ෂේත්‍රය තුල අවම කර ගැනීමෙන් අපිට හැකියාව තියෙනවා ගුණාත්මක අස්වනු ලබා ගන්න. එම ගුණාත්මක අස්වනු අපතේ යාමට තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. එහෙනම් අපිට පලිබෝධ කළමනාකරණයේ යටතේ අපි හදාරන ක්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කිරීමෙන් අපට පුළුවන් පලිබෝධ කළමනාකරණය මනාව සිදු කරගන්න. එහෙනම් ක්ෂේත්‍රය තුල පලිබෝධ කළමනාකරණය මෙම පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීමේදී ඒ සඳහා බලපාන පෙරාසනු සාධකයන් පාලනය කරගන්න ඊටම වැදගත්. ඒ වගේම ජල වහනය ක්ෂේත්‍රය තුල අතිරික්ත ජලය රැඳීම නිසා භෝගයේ වර්ධනයට අනිසි බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපි එතනදී සඳහන් කරනවා පසේ අතිරික්ත ජලය රැඳීම නිසා භෝගයේ මූල පද්ධතියේ වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම නැහැ. පාංශු වාතනය දුර්වලයි. එවැනි තත්ත්වයක් යටතේ භෝගයේ වර්ධනය අඩාල වෙනවා. පෝෂක අවශෝෂණය මූල පද්ධතියේ වර්ධනය අඩු වීමෙන් එහෙමනම් පසේ පවතින මෙම අතිරික්ත ජලය නිසි පරිදි බැහැර කිරීමට අපි ජල වහන පද්ධති සැලසුම් කරන්න ඕන. ඒ තුලින් පසේ තියෙන අතිරික්ත ජලය ඉවත් කරන්න පුළුවන්. ඒ මගින් මනා වාතනයක් පසට ලබා දෙන්න පුළුවන්. ඒ මගින් භෝගයේ වර්ධනය ප්‍රශස්තව පවත්වාගෙන අපට පුළුවන් ඉහළ ගුණාත්මක අස්වැන්න භෝගයෙන් ලබා ගන්න. පොහොරේ දීම. පොහොරේ දීමේදී සුදුසු කලට නිර්දේශිත පොහොරේ දීම සිදු කරන්න ඕන. පොහොරේ දීමේදී එක් එක් පොහොර වර්ග නිර්දේශ කරලා තියෙනවා ඊට ගැළපෙන භෝග වර්ග සඳහා. එහෙමනම් නිර්දේශිත භෝගය ඒ වගේම සුදුසු කාලයේදී යෙදීමෙන් අපට පුළුවන් භෝගයේ වර්ධනය ප්‍රශස්තව පවත්වාගෙන. ඔබට මතක ඇති. අපි 4 වන නිපුණතාවයේ යටතේ 12 ශ්‍රේණියේ 4R සංකල්පය කියලා සංකල්පයක් ගැන කතා කරනවා. නිර්දේශිත පොහොර වර්ගය, නිර්දේශිත ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට යෙදී මේ 4R සංකල්පය අනුගමනය කිරීමෙන් භෝගයේ වර්ධනය මනාව පවත්වා ගන්න පුළුවන්. ඒ මගින් ගුණාත්මක අස්වැන්නක් අපට ලබා ගැනීමේ හැකියාව පවතී. පළතුණී කිරීම. අපි දන්නවා ශාකයකට ඔරොත්තු නොදෙන පළදාවක් පැවතීමෙන් එම පළදාවේ ගුණාත්මය අඩු වෙන්න පුළුවන්. පළතුරු වර්ග සැලකිල්ලට ගත්තොත් ශාකයේ ඵල ප්‍රමාණය වැඩි වෙනකොට එහි ඵලයේ විශාලත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වෙන විශාලත්වයෙන් අඩු ඵල වෙළඳපොළේදී අලෙවි කර ගැනීම ගැටලු සහගතයි. එහෙනම් වැඩිපුර තියෙන ඵලයන් ඉවත් කරලා අපිට පුළුවන් ගුණාත්මක ඉල්ලුම වැඩි ඵල මේ භෝග වගාවෙන් ලබා ගන්න. එහෙනම් අපිට පළතුණී කිරීම තුළින් ගුණාත්මක අස්වනු ලබාගෙන වෙළඳපොළට ඉදිරිපත් කරලා පසු අස්වනු හානිය අඩුවන ආකාරයට එම නිෂ්පාදන පාරිභෝගික වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. නියමිත පරතරයට භෝග සිටුවීම. අපි දන්නවා නියමිත පරතරයට භෝග සිටුවේ නැත්නම් භෝග ශාක අතර තරගයක් ඇති වෙන්න පුළුවන්. ඒ තරගය නිසා භෝගයේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අවසානයේ එක් ශාකයකින් තවත් ශාකයකට සෙවණ ඇති වෙලා ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යක්ෂමතාවය නැති වෙන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ නිසියාකාරව භෝගයේ සිදුනොත් තමයි භෝගයේ ආහාර නිෂ්පාදනය ඉහළ යන්නේ. එම නිෂ්පාදනය වෙන ආහාර තමයි ඵල තුල ගබඩා වෙන්නේ. එම ඵලයන් තමයි අපි අස්වැන්න ලෙස නෙලා ගන්න. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමටත් ඒ වගේම භෝගයේ අවශ්‍යතාවය සඳහා තියෙන සාධක වලට භෝග ශාක අතර තරගය අඩු කර ගැනීමටත් නිසි පරිතරයෙන් අපි භෝගය සිටුවීම වැදගත් වෙනවා. එමගින් භෝගයේ වර්ධනය වැඩි වෙනවා. ඒ මගින් උසස් ගුණාත්මක අස්වැන්නක් ඒ වගේම ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් අපිට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ක්ෂේත්‍රයේ පවතින සනීප ආරක්ෂාව. ක්ෂේත්‍රයේ වල් පැලෑටි, පලිබෝධකයෝ වෙනත් භෝග අවශේෂ කොටස් එහෙම පැවතුනොත්
ඒ ආශ්‍රිතව භෝගයට යම් යම් අනිසි බලපෑම් ඇතිවීමේ හැකියාව පවතී. උදාහරණයක් විදිහට ක්ෂේත්‍රයේ භෝග අවශේෂ වැඩිපුර රැඳිලා තිබ්බොත් ඒ ආශ්‍රිතව පලිබෝධකීන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ පලිබෝධකීන් මගින් වගාවට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ක්ෂේත්‍රයේ වල් පැලෑටි ගහණය වැඩි නම් ඒ වල් පැලෑටි මගින් භෝගයේ අවශ්‍යතාව සමග තරඟ කරන්න පුළුවන්. තරඟ කරලා භෝගයේ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. නමුත් ක්ෂේත්‍රය නිසියාකාරයෙන් පවත්වා ගැනීම, වල් පැලෑටි පාලනය කිරීම, ඒ වගේම ක්ෂේත්‍රයේ පිරිසිදුව පවත්වා ගැනීම මේ තුලින් භෝගයේ වර්ධනය හිතකර තත්ත්වයට පත් කරලා අපට පුළුවන් භෝගයෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම. ඊළඟට අපි අවධානය යොමු කරමු පසු අස්වනු හානි සිදුවන එක් එක් අවස්ථාවලදී එම පසු අස්වනු හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාද කියලා. අපි පසුගිය වැඩසටහනේදී අවධානය යොමු කරා අස්වනු නෙලීමේදී, ඒ වගේම පිරිසිදු කිරීමේදී, ඇසිරීමේදී, ගබඩා කිරීමේදී, ප්‍රවාහනයේදී, සැකසීම, අලවිය සහ පරිහරණය. මෙන්න මේ කියන සියලු අවස්ථාවල අස්වනු හානි සිදුවීමේ හැකියාව පවතී. එහෙනම් අපි දැන් අවධානය යොමු කරන්නේ ඒ එක් එක් අවස්ථාවේදී සිදුවිය හැකි අස්වනු හානිය අවම කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා. පළමුව අවධානය යොමු කරමු අස්වැන්න නෙලීමේදී සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳ. ඔබට තිරේ දිස්සෙනවා අස්වනු නෙලීමේදී සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක්. බලන්න. සමහර අස්වනු දවසේ උචිත වේලාවේදී නෙලිය යුතුයි. උදාහරණයක් විදිහට එළවලු පළතුරු පලාවල්ක අල වගේ භෝග අස්වනු අපි සාමාන්‍යයෙන් දවසේ උදේ කාලයේ තමයි නෙලිය යුතුයි. එහෙම නැතුව මධ්‍යාහ්න කාලයේ වගේ අපි අස්වනු නෙලීමට සැරසුනොත් අපි ඒ ලබා ගන්නා අස්වැන්න විශේෂයෙන්ම එළවලු පලා වර්ග වියලීමට ලක් වෙන්න පුළුවන්. ඒ මගින් පැලවීමට ලක් වෙලා වෙළඳපොලේදී ඒ සඳහා පවතින ඉල්ලුම අඩු විය හැකියි. එහෙමනම් දවසේ සුදුසු කාල සීමාවන් තුල අස්වනු නෙලීම වැදගත් වෙනවා. තව උදාහරණයක් බලමු. සාමාන්‍යයෙන් කෙසෙල් අස්වනු නෙලීම අපි දවසේ උදේ 10ට පෙර හෝ සවස 3න් පසුව සිදු කිරීම මගින් පසු අස්වනු හානි අවම කරගත හැකියි. නමුත් අඹ පැගිරි වැනි අස්වනු දිවා 10 සහ සවස 3 අතර කාල සීමාවේ අස්වනු නෙලීම මගින් එවින් සිදුවන පසු අස්වනු හානි අවම කර ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම අස්වනු නෙලන ආකාරය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අස්වනු නෙලන ආකාර කීපයක් තියෙන්න පුළුවන්. උපකරණ ආධාරයෙන්, ඒ වගේම අතින් අස්වනු නෙලීම, මේ වගේ විවිධ ක්‍රමවලට අපට භෝග අස්වැන්න නෙලීමේ හැකියාව පවතී. එහෙමනම් අතින් අස්වනු නෙලීමේදී අපට හැකියාව ලැබෙනවා මෙම භෝග අස්වනට සිදුවන හානිය ඉතාවම කරගන්න. අපිට පුළුවන් රූප රාමවල පෙන්වන ආකාරයට සුදුසු අවස්ථාවට පත්වෙච්ච, සුදුසු පරිණත අවස්ථාවට පත් වුණු අස්වනු තෝරාගෙන ඊතා ප්‍රවේශමෙන් මේ අස්වනු නෙලාගෙන ඊතා ප්‍රවේශමෙන් ඒවා පිරිසුදු කරලා අස්වනු හානිය අවම කරගන්න. එහෙනම් තෝරා බේරාගෙන අපට අස්වනු නෙලීම කරන්න පුළුවන්. ඒ වගේම අතින් අස්වනු නෙලීමේදී ඒ මගින් අස්වනු වලට සිදුවන යාන්ත්‍රික හානි අවම කරගන්න පුළුවන්. ඒ මගින් අපට පුළුවන් පසු අස්වනු හානි අඩු කරගන්න. ඒ වගේම ඔබට ඊළඟ රූපරාමයෙන් පෙන්눔 කරනවා මෙම අස්වනු නෙලීම සඳහා භාවිතා කළ හැකි උපකරණ පිළිබඳ. ඔබට බොහොම හුරු පුරුදු පින්තූරයක් දකුණු පස ඉහළින් දිස්සෙනවා. අඹ අස්වනු නෙලීමේදී ගොට්ටක් වැනි උපකරණයක් භාවිතා කිරීමෙන් අඹ බිමට වැටෙන්නේ නැතුව ආරක්ෂිතව නෙලා ගන්න පුළුවන්. ඒ වගේම වී අස්වනු නෙලීමේදී වර්තමානයේ වඩාත් ජනප්‍රිය ක්‍රමය වන සංයුක්ත අස්වනු නෙලීම. ඒ මගින් භෝග අස්වනු අපතේ යාම පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් අස්වනු නෙලීමේදී සුදුසු වේලාවට අස්වනු නෙලීම, ඒ වගේම සුදුසු උපකරණ භාවිතය, ඒ වගේම අතින් අස්වනු නෙලීම තුලින් අස්වැන්නට සිදුවන හානි සැලකිය යුතු ප්‍රමාණයකින් අපට අවම කරගන්න පුළුවන්. එහෙනම්
මෙය පසු අසුණු තාක්ෂණයේ භාවිතයක් ලෙස අපට සලකන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව අසුණු පිරිසිදු කිරීම. බොහෝ විට අසුණු පිරිසිදු කිරීමේදී සැලකිය යුතු අසුණු ප්‍රමාණයක් හානියටපත් වෙනවා. බලමු එවැනි අවස්ථා කීපයක්. විසා වෙනත් ධාන්‍ය පිරිසිදු කිරීමේදී අපි සමහර වෙලාවට යන්ත්‍ර සූත්‍ර භාවිත කරනවා, සල්ලකට කොල්ල වගේ ඒවා භාවිතා කරනවා. මෙතනදී යම් ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. ඒ නිසා නිර්දේශිත උපකරණයන් භාවිතා කරලා ප්‍රවේශමෙන් අසුණු පිරිසිදු කිරීම සිදු කළොත් එම අසුණු අපතේ යාම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ජලයෙන් සෝදන අසුණු එම ජලයෙන් සේදීමට පෙර සනීපාරක්ෂක දියරයක් එකතු කිරීමෙන් ඒ ආශ්‍රිතව සිටින අහිතකර සුද්‍රජීවීන් විනාශ කරලා එම අසුණු කල් තබා ගැනීම ඒ වගේම හොඳින් පිරිසුදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. උදාහරණ විදිහට ක්ලෝරින් වැනි දියරයක් අපට සෝදන ජලයට බිඳු කීපයක් එකතු කරලා අපට පුළුවන් මෙම අහිතකර සුද්‍රජීවීන් විනාශ කර දමන්න. ඒ වගේම එළවලු පිරිසිදු කිරීමේදී වයස්ගත කොටස් ඉවත් කරනවා. එම ඉවත් කිරීමේදී සමහර වෙලාවට අපි අතින් ගලවලා දාන්න උත්සාහ කරනවා. එතනදී අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ සඳහා පිහියක් වැනි සුදුසු උපකරණයක්, සෙකටීරයක් වැනි සුදුසු උපකරණයක් භාවිතා කිරීමෙන් අපට පුළුවන් එම අස්වැන්නු වලට සිදුවන හානිය අවම කරගන්න. ඒ වගේම පළතුරු වර්ග උණු ජල ප්‍රතිකාරයේ යොදා ගැනීමෙන් එම අස්වැන්නු වලට හානි වන ඇන්ත්‍රැක්නෝස් වැනි රෝගී තත්ත්වයන් වලින් වළක්වා ගන්න පුළුවන්. මද උණුසුම් ජලයේ දල වශයෙන් සෙල්සියස් අංශක 50-55 පමණ උණුසුම් ජලයේ මෙම පළතුරු මිනිත්තු කිහිපයක් ගිල්වලා ඉන්පසු පිරිසුදු කර ගැනීමෙන් ඇන්ත්‍රැක්නෝස් ඒ වගේම පළතුරු මැස්සාගේ හානිය අපට අවම කරගෙන ඒ මගින් සිදුවෙන්න පුළුවන් පසු අසුණු හානි අවම කර ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම අසුණු තේරීමකට ලක් කිරීම, ශ්‍රේණිගත කිරීම මගින් අසුණු හානි අවම කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට රෝගී තත්ත්වයන් රෝගවලට බඳුන් වූ අස්වනු සහ නිරෝගී අස්වනු මේ වර්ගීකරණය කරලා වෙන වෙනම ඇසිරීමෙන් අපිට පුළුවන් අස්වනු හානිය අවම කරගන්න. ඒ වගේම ඉදුණු පළතුරු, නොඉදුණු පළතුරු වෙන් කිරීමෙන් අපිට පුළුවන් අස්වනු හානිය අවම කරගන්න. එහෙනම් අස්වනු ශ්‍රේණිගත කිරීම මගින් අනෙක් අස්වනු වලට සිදුවේ හැකි බලපෑම අවම කරගන්න පුළුවන්. සමහර වෙලාවට තැළුණු පළතුරුත් එක්ක ගුණාත්මෙන් හොඳ පළතුරු එකට ගබඩා කරලා තිබ්බොත් අපිට තැළෙන පළතුරු ඉක්මනට නරක වෙනවා. ඒ නරක වීම හේතුවෙන් හොඳ තත්ත්වයේ තියෙන පළතුරුත් නරක වීමක් දකින්න පුළුවන්. එහෙනම් ශ්‍රේණිගත කිරීම ඉතා වැදගත් වෙනවා මෙම පසු අස්වනු හානි අවම කර ගැනීමේ ක්‍රියාවලියේදී. අස්වනු ඇසිරීම පිළිබඳ සැලකිල්ලට ගත්තොත් අපි අස්වනු ඇසිරීම සඳහා ඇසුරුම් භාවිතා කරනවා. බලන්න මේ රූපරාමයේ ඔබට දිස් වෙනවා භෝග අස්වැන්න අණුව මෙම ඇසුරුම් වර්ග විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන ඇපල් ලී පෙට්ටි වල අසුරනකොට සමහර අවස්ථාවල කඩදාසි පෙට්ටි වල ඔය ආකාරයට අසුරලා අපිට එම ඇපල් වලට සිදුවන යාන්ත්‍රික හානිය අවම කරගන්න පුළුවන්. මේ ආකාරයට විවිධ භෝග අස්වැන්න ඇසිරිය යුතු නිර්දේශිත ඇසුරුම් පවතින. ඔයාලා දැකලා ඇති ගස් ලැබු ප්‍රවාහනය සඳහා අසුරද්දින් කඩදාසියක දවටලා තමයි අසුරන්නේ. මේ ආකාරයට නිර්දේශිත ඇසුරුම් භාවිතා කිරීම තුළින් අස්වනු වලට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. ඒ මගින් පසු අස්වනු හානිය සැලකිය යුතු මට්ටමකට පහළ දැමීමේ හැකියාව අපට පවතින. ඒ වගේම නෙලාගත් අස්වනු අපි ගබඩා කරනවා. ඒ ගබඩා කිරීමේදී ගබඩාවල සුදුසු තත්ත්වයන් පවත්වා ගත යුතුයි. සාමාන්‍යයෙන් අපි මින් පෙර සඳහන් කළා එළවලු පළතුරු වැනි ජල ප්‍රතිශතයේ වැඩි අස්වනු ගබඩා කිරීමේදී පහළ උෂ්ණත්වයක් සහ ඉහළ ආර්ද්‍රතාවයක් ගබඩා තුල පවත්වා ගත යුතුයි. ඔබට යම් දෙයක් සිහිපත් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී ඔබට අත්දැකීම ඇති ගෙදරට ගෙනාපු එළවලු ටිකක් ශීතකරණය තුල ඇසිරීමට කලින් පොලිතීන් කවරයක් තුල බහා ශීතකරණය තුල ඇසුරන. මොකද්ද මේකට හේතුව? මේකට හේතු වෙන්නේ එවැනි පොලිතීන් ඇසුරුමක් තුල බහන්නේ නැතුව, ඒ තුල අසුරන්නේ නැතුව අපි ශීතකරණයේ තිබ්බොත් එවැනි අස්වනු වියලීමකට ලක් වෙන්න පුළුවන්, මැලවීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අස්වනු ඇසිරීමේදී
අපි නිර්දේශිත ඇසුරුම් ඒ වගේම සුදුසු ඇසුරුම් භාවිතා කරන්න ඕන. ඒ වගේම තක්කලි වැනි එළවලු වර්ග අපි අසුරද්දින් ලී පෙට්ටි එහෙම නැත්නම් ප්ලාස්ටික් පෙට්ටි වල අසුරීම වැදගත් වෙනවා. ඒ වගේම එහි දාර සුමට තත්ත්වය රළු බව අඩු තත්ත්වයේ පැවතීම වැදගත් වෙනවා. එහෙනම් සුදුසු ඇසුරුම් භාවිතා කර අස්වනු ඇසිරීම තුළින් අපිට පසු අස්වනු හානි අවම කරගන්න හැකියාව ලැබේ. ඔබට මේ රූපරාමු වල දිස් වෙනවා සමහර ප්‍රවාහනයේදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග. ඒ වගේම ප්‍රවාහනය සඳහා සූදානම් කරලා නිසි ඇසුරුම් තුල බහාලලා තියෙන අස්වනු දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහනයට සුදුසු විදියට මෙම වාහන සකස් කරලා තියෙනවා දකින්න පුළුවන්. එහෙනම් අපි දන්නවා ඉක්මනින් නරක්වන සුළු එළවලු පළතුරු දිවා කාලයේ ප්‍රවාහනය කරනවා නම් අපිට ශීතාගාර පහසුකම් සහිත වාහන යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එමගින් සිදුවන අස්වනු හානිය අවම කර ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම එළවලු පළතුරු මිශ්‍රව ප්‍රවාහනය කිරීම මගින් අස්වනු හානිය සිදු වෙන බව අපි මින් පෙර සඳහන් කළා. එහෙමනම් નિયમિત පරිදි ශ්‍රේණිගත කරලා එම අස්වනු වෙන වෙනම අසුරලා එකිනෙක නොගැටෙන පරිදි මෙම අස්වනු ප්‍රවාහනය කිරීමෙන් අස්වනු හානි අවම කර ගැනීමේ අවස්ථාව අපහට උදා වෙනවා. ඒ වගේම වාහනයට පැටවීමේදී ඒ වගේම වාහනයෙන් එම අස්වනු බෑමේදී අපි රළු පරිහරණයෙන් වළකින්න ඕන. සමහරට ඔබ දැකලා ඇති. එළවලු කවර ලොරිය තුලට විසි කරනවා. ඒ මත තවත් කවර ගොඩක් තියලා තියෙනවා. ඒ මගින් තැලීම් පොඩිවීම වැනි යාන්ත්‍රික හානි ගොඩක් සිදු වෙනවා. ඒ වගේම වලවල් සහිත පාරවල් වල රළු ධාවනයේ වාහනයේ යෙදුනොත් ඒ මගිනුත් යාන්ත්‍රික හානි වෙන්න පුළුවන්. එhmenan වාහනයට නිසි ප්‍රමාණයෙන් අස්වනු පටවා ගැනීමත් ඒ වගේම සුමටව ධාවනය කිරීමත් ඉතා වැදගත් වෙනවා අස්වනු ප්‍රවාහනයේ. ඊළඟට අපගේ අවධානය අස්වනු සැකසීම වෙත යොමු කරමු. සමහර අස්වනු සැකසීමේදී එම ක්‍රියාවලියේදී අස්වනු අපතේ යාමේ හැකියාවක් තියෙනවා. වර්තමානයේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ වෙළඳපොලේ හොඳින් පොලිෂ් කරන ලද සහල් වලට. නමුත් එම පොලිෂ් කිරීම නිසා එහි අඩංගු නිවුඩ් ඉවත් වෙලා එහි අඩංගු පෝෂක කොටස් ඉවත් වෙලා යනවා. එහෙනම් එහි ප්‍රතිඵලය ගුණාත්මයෙන් අඩු අස්වැන්නක් තමයි අපට ලැබෙන්නේ. පෝෂණ ගුණයෙන් අඩු අස්වැන්නක් අපට ලැබෙනවා. එහෙනම් මෙවැනි ක්‍රියා මගහැරිය යුතුයි. ඒ වගේම වෙනත් අස්වනු සැකසීමේදී සමහර වෙලාවට රනිල වර්ග සකසන අවස්ථාවේදී එම බීජ වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. බීජ කැඩිලා යන්න පුළුවන්. එහෙනම් ඊට සුදුසු නිර්දේශිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ බීජ කැඩීම අපහට අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එළවලු පළතුරු වර්ග සැකසීමේදී අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට සිදු වෙනවා. ඒ ඉතා ප්‍රවේශම්කාරීව සිදු කළ යුතුයි. ඒ සඳහා සුදුසු උපකරණ භාවිතා කළ යුතුයි. එමගින් එම අස්වනු වලට සිදුවන හානිය අපහට අවම කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අතිරික්ත අස්වනු පවතිනවා නම් එම අතිරික්ත අස්වනු අපට පුළුවන් විවිධ පරිරක්ෂණ ක්‍රම යොදා ගනිමින් කල් තබා ගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා අතීතයේ සිට දෙහි අස්වනු කල් තබා ගැනීමට ලුණු දෙහි දැමීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මෙවැනි පරිරක්ෂණ ක්‍රම යොදා ගැනීමෙන් අස්වනු අපතේ යාම අපිට අවම කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අලවියේදී අස්වනු හානි විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි සති පොලකට වගේ ගියපුවම අපි දැකලා තියෙනවා ලොකු ප්‍රමාණයක් අස්වනු එතන අපතේ ගිහිල්ලා තියෙනවා. එහෙමනම් අපි අස්වනු අලොකිරීමේදී නිසි තත්ත්වයන් අපි ලබා දිය යුතුයි එම අස්වනු සඳහා. හොඳින් ආවරණය කරන ලද වෙළඳ සැලක් තුල ප්‍රශස්ත තත්ත්වයන් යටතේ ගබඩා කරලා එම අස්වනු අලොවි කර ගැනීමෙන් අපිට අස්වනු හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අස්වනු පරිහරණය කිරීමේදී රළු පරිහරණයෙන් තොරව යාන්ත්‍රික හානි සිදුවීමකින් තොරව අස්වනු ප්‍රවේශමින් පරිහරණය කිරීමෙන් යාන්ත්‍රික හානි අඩු කර ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම වෙළඳ සැල තුල ගබඩා පහසුකම්, ඒ වගේම ශීතාගාර පහසුකම් ආදිය නිසි පරිදි ලබා දීමෙන් අස්වනු අපතේ යාම අඩු කර ගැනීමේ හැකියාවත්
පවතින. ඒ වගේම අස්වනු වෙළඳපොලෙන් මිලදීගෙන නිවස කරා අරන් එනවා. ඒ අරන් වීමේදී අපි යම් යම් කරුණු කෙරෙහි සැලකිලිමත් වෙතු. එහෙනම් අපි අස්වනු මිලදී ගැනීමේදී අපට අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගත යුතුයි. ලාභයට ලැබුණාට අපි වැඩි ප්‍රමාණයක් ගෙදරට ගෙනාවොත් එම අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපතේ යාම ඉඩ කර තියෙනවා. එහෙනම් අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගැනීම, ඒ වගේම ආහාර සැකසීමේදී අවශ්‍ය ප්‍රමාණය පමණක් සැකසීම වැනි කරුණු කෙරෙහි අපි අවධානය යොමු කිරීම වගේන් අස්වනු හානි අවම කර ගැනීමේ හැකියාව අපට අවස්ථාව උදා වෙනවා. අස්වනු මිලදී ගැනීමෙන් පසු අපි නිවසේදී අස්වනු පාරිභෝජනය කරනවා. එහෙනම් නිවස වෙත අස්වනු ගෙනීමේදී සහ නිවසේදී අස්වනු පිළියෙල කිරීමේදී සැලකිය යුතු අස්වනු හානියක් සිදු වෙනවා. බලමු උදාහරණයක් විදිහට ඔබට තිරේ දිස් වෙනවා අපි අතින් සිදුවන යම් යම් වැරදි ක්‍රියාමාර්ග. සමහර වෙලාවට වෙළඳ පොලේ අඩු මිලට එළවලු පළතුරු තිබුණොත් අපි වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. මිලදීගෙන අපි නිවසට රැගෙන එනවා. සමහර වෙලාවට ඒ මිලදී ගන්නා සියලුම ප්‍රමාණය අපි පරිභෝජනය කරන්නේ. යම් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ යන. එහෙනම් අන්න එතෙන්දී පසු අස්වනු හානියක් සිදු වෙනවා. එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපට අවශ්‍ය ප්‍රමාණය නිවැරදි හඳුනාගෙන එම ප්‍රමාණය විතරක් මිලදීගෙන. ඒ වගේම සමහර වෙලාවට අපි මිලදීගත් අස්වනු නිවස කරා රැගෙනීමේදී අපි අනුගමනය කරන වැරදි පිළිවෙත් තියෙනවා. සමහර වෙලාවට අපේ මෝටර් සයිකලයක් තියෙනවා නම් අපි අස්වැන්න පිටිපස්සේ තියාගෙන බැඳගෙන අරන් එනවා. ඒ බැඳගෙන ඒමේදී සමහර වෙලාවට මේ අස්වනු තැලීම් පොඩි වීම වැනි තත්ත්වයන්ට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු ඇසුරුම් තුල බහ යාන්ත්‍රික හානි අවම වන ආකාරයට අපි නිවසට අස්වනු රැගෙන එන්න. ඒ වගේම අස්වනු පිස ගැනීමේදී ආහාර පිස ගැනීමේදී නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි පලා වර්ග එහෙම සාමාන්‍යයෙන් උයනට වඩා අපි ආහාරයට ගන්න ඒවා මලවල එහෙම නැත්නම් සම්බෝල විදිහට. එතකොට එහි තියෙන ගුණාත්මක භාවය ආරක්ෂා වෙනවා. ඒ මගින් අපට පුළුවන් මේ මාස්වන්නේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන අස්වනු හානි අඩු කරගන්න. ඒ වගේම නිවසේ ඉන්න ප්‍රමාණයට ප්‍රමාණවත් අයුරින් පමණක් ආහාර සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් ආහාර සකස් කිරීමේදී ඒ මගින් ආහාර අපතේ යාමට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අධික ලෙස පිස ගැනීමක් සිද්ධ වෙනවා. එම අධික ලෙස පිස ගැනීම නිසා සමහරට තෙල් දැමීම, බැදීම වැනි ක්‍රියාවලදී අස්වැන්නේ පවතින ගුණාත්මක භාවය එහෙම නැත්නම් පෝෂණීය අගය හානි වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙනම් මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරලා අපිට පුළුවන් ඒ අස්වනු හානි අවම කර ගැනීම. අපි නැවත මතක් කරගමු අද දිනේදී අපි සාකච්ඡා කරපු කොටස් පිළිබඳ. අපි පළමුවෙන් පසු අස්වනු තාක්ෂණය පිළිබඳ හැඳින්වීමක් කරා. එහෙනම් අපි කිව්වා පසු අස්වනු තාක්ෂණය කියලා කියන්නේ භෝග අස්වැන්න නෙළීමේ සිට පරිභෝජනය කරන තෙක් විවිධ අවස්ථාවලදී සිදුවන අස්වනු හානි අවම කර ගැනීම සඳහා අපි අනුගමනය කරනු ලබන ශිල්පීය තාක්ෂණික ක්‍රමවේදයන් පසු අස්වනු තාක්ෂණය කියලා හඳුන්වලා හැඳින්වීමක් අපි සිදු කරා. ඒ වගේම පසු අස්වනු තාක්ෂණයේ වැදගත්කම් බොහොමයක් ගැන අපි අද දිනේදී සාකච්ඡා කරා. අස්වනු හානි අවම කරගන්න පුළුවන්. අවාරයේදී වෙළඳ පොළට අස්වනු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අස්වනු විවිධාංගීකරණයට ලක් කරලා විවිධ ආහාර වර්ග සකස් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ වැදගත්කම් රාශියක් ගැන අපි දෙවනුව සාකච්ඡා කරා. ඉන්පසු අපි සාකච්ඡා කරා එක් අස්වනු හානි සිදුවන අවස්ථාවේදී එම හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග. සමහර වෙලාවට අස්වනු නෙලීමේදී සිදුවන හානි අවම කර ගැනීමට අපි අස්වනු හානි අවම කර ගැනීම අරමුණින් අපිට පුළුවන් අස්වනු නෙලන අවස්ථාව වෙනස් කරන්න. ඒ සඳහා උචිත ක්‍රමවේදයන් යොදා ගන්න පුළුවන්. මේ ආකාරයට එක් අවස්ථාවේදී සිදුවන අස්වනු හානීන් අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයන් ගැන අපි සාකච්ඡා කරා. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා ඔබට
ක්‍රියාකාරකමක් ලබා දෙන්න. එහෙනම් අපි මේ ආශ්‍රිතව එන්න පුළුවන් විභාගයේදී ඔබ වෙත ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලු කීපයක් වෙත අවධානය යොමු කිරීමයි මීළඟ සූදානම්. බහුවර්ණ ආකාරයේ ප්‍රශ්න කීපයක් සාකච්ඡාවට ලක් කරමු. පළවෙනි බහුවර්ණය. භෝග වගාවේදී සිදු කරන ක්‍රියා කිහිපයක් පහත දැක්වේ. අපිට දීලා තියෙනවා A B C කියලා භෝග වගාවේදී අපි සිදු කරන ක්‍රියාකාරකම් කීපය. ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය. B නිර්දේශිත භෝගය වගා කිරීම. C નિયમિત පරිණත අවස්ථාවේ අස්වනු නෙලීම. අපි අහනවා ඉහත ප්‍රකාශ අතුරින් පසු අස්වනු හානිය අවම කර ගැනීමට අදාළ ක්‍රියාව වන්නේ. අපි මෙතනදී අධ්‍යයනය කළ අස්වනු හානියට බලපාන සාධක, පෙර අස්වනු සාධක සහ පසු අස්වනු සාධක. එහෙනම් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පසු අස්වනු හානිය අවම කර ගැනීමට පසු අස්වනු සාධක කළමනාකරණය කර ගැනීම. අපිට පේනවා A සහ B ප්‍රකාශ දෙකම අදාළ වන්නේ පෙර අස්වනු හානිය අවම කර ගැනීම සඳහා. එවනම් ක්ෂේත්‍රයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා. නමුත් C කියන ප්‍රකාශය සම්බන්ධ වෙන්නේ පසු අස්වනු හානි හා සම්බන්ධ. එහෙනම් අපි පිළිතුරු වශයෙන් තෝරා ගන්නවා C ප්‍රකාශය පිළිතුරු විය යුත්තේ තුන්වෙනි පිළිතුරු. එහෙනම් ඔබ බහුවර්ණයකට උත්තර සෙවීමේදී හැම විටම තර්කාන්විතව සෙවිය යුතුයි. බොහෝ විට ඔබ වැරදි පිළිතුරු බැහැර කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න. ඒ මගින් අවසානයේට ඉතුරු වෙන පිළිතුර තමයි පිළිතුර විදිහට බාරගත යුත්තේ. දෙවැනි ප්‍රශ්නය. උදේ වරුවේ අඹ අස්වනු නෙලීමෙන් සිදුවන සිදුවීම් කීපයක් සඳහන් කරලා තියෙනවා. අඹ ඉදීම ප්‍රමාද වේ. අඹ ගෙඩිවල નિયમિત බර අඩු වේ. කිරි වැටීම නිසා පොත්තේ පිලිසුම් ලප ඇති වේ. නටුවග කුණු වීමේ රෝගයට බඳුන්නේ. අඹ ඵලෙහි ලාක්ෂණික පැහැය වැඩි වේ. එහෙනම් අපි එක් එක් පිළිතුර කෙරෙහි අවධානය යොමු කරමු. උදේ වරුවේ අඹ අස්වැන්න නෙලීමෙන් කවුරු හෝ අධ්‍යයනය කරලා තියෙනවද අඹ ඉදීම ප්‍රමාද වේ කියන සංසිද්ධි. සාමාන්‍යයෙන් එවැන්නක් සිදුවීමේ හැකියාව අඩුයි. එහෙනම් අපි පළවෙනි පිළිතුර බැහැර කරමු. දෙවන පිළිතුරේ තියෙනවා අඹ ගෙඩිවල નિયમિત බර අඩු වේ. උදේ වරුවේ අඹ අස්වනු නෙලීමෙන් අපි අහලා නැහැ අඹ ගෙඩිවල බර අඩු වෙනවා කියලා. එහෙනම් අපි දෙවෙනි පිළිතුරත් බැහැර කරලා දාන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර. කිරි වැටීම නිසා පොත්තේ පිලිසුම් ලප ඇති වේ. ඔබ හොඳින් මතක සිහිපත් කරන්න. උදේ වරුවේ අඹ ගෙඩියක අඹ අස්වනු නෙලනකොට ඒ නිකුත් වන කිරි ප්‍රමාණය පිළිබඳ උදේ වරුවේ අස්වනු නෙලනකොට ඒ මගින් පිටවන කිරි ප්‍රමාණය වැඩි. ඒ නිසා එම කිරි පොත්තේ දැවටෙන්න පුළුවන්. නමුත් දිවා කාලයේදී මධ්‍යහ්නයේදී අස්වනු නිරීමේදී පිටවන කිරි ප්‍රමාණය අඩුයි. ඒට හේතුව ඒ වනකට ඵලය තුල තියෙන ආශ්‍රිත පීඩනය අඩු වෙලා ඒ මගින් නිකුත් වන කිරි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එහෙමනම් අපිට පිළිතුර 20ට ආසන්න වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ. දිවා කාලයේදී අඹ අස්වනු නෙලීමෙන් පිටවන කිරි ප්‍රමාණය අඩුයි. එහෙමනම් තුන්වෙනි පිළිතුරේ සඳහන් වෙනවා කිරි වැටීම නිසා පොත්තේ පිලිසුම් ලට්ප ඇති වේ. එහෙනම් උදේ කාලේ අඹ අස්වනු නෙලීමෙන් වැඩිපුර කිරි පිට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කිරි පොත්තේ දැවටිලා පොත්තේ පිලිසුම් ලප ඇතිවීම සිදු වෙන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි පිළිතුර අපි නිවැරදි පිළිතුරක් විදිහට බාරගත්තා. හතරවෙනි පිළිතුර. නටුවග කුණු වීම වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට හැකියාව තියෙනවා. එවැනි තත්ත්වයකට ඇතිවීමේ හැකියාව තියෙනවා. නමුත් පස්වෙනි පිළිතුර අපට බැහැර කරන්න පුළුවන්. අඹේ ඵලයේහි ලාක්ෂණික පැහැය වැඩි වේ. සාමාන්‍යයෙන් බහුවර්ණයක අවසානයේ එක ළඟින් යන පිළිතුරු දෙකක් තියෙනවා. දැන් අපිට සිද්ධ වෙනවා තුන්වෙනි පිළිතුරද නිවැරදි, හතරවෙනි පිළිතුරද නිවැරදි කියලා. හැබැයි අපි අපේ විෂය නිර්දේශයර්ථේ සාකච්ඡා කරන විට අපි දන්නවා උදේ කාලයේ අඹ අස්වනු නෙලීමේදී පිටවන කිරි ප්‍රමාණය වැඩි වීමෙන් එඹ අඹවල පොත්තේවත් ඇවරිලා අස්වනු හානි වෙනවා කියලා. එහෙමනම් අපි පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර තීරණය කරනවා ඒ සඳහා. තවත් බහුවර්ණයක් වෙත අවධානය යොමු කරමු.
අස්වනු පිරිසුදු කිරීමේදී භාවිතා කරන උණු ජල ප්‍රතිකාරය යොදා ගනු ලබන්නේ. උණු ජල ප්‍රතිකාරය ප්‍රධාන වශයෙන් අපි යොදා ගන්නවා පැපොල් අඹ වගේ පළතුරු පිරිසුදු කිරීමේදී. එහෙනම් එතනදී සෙල්සියස් 55ක වගේ උෂ්ණත්වයක මිනිත්තු කිහිපයක් පළතුරු ගිල්වලා ඒ මගින් එහි අඩංගු ඉවත් කිරීමත් ඒ වගේම පළතුරු මැස්සාගේ හානිය අවම කිරීමත් අපි සිදු කරනවා. මෙවැනි උෂ්ණත්වයක් යටතේ අඹ අස්වනු අපි උණුසුම් ජලයේ තැබීමෙන් සමහර වෙලාවට පළතුරු මැස්සා බිත්තර දාලා තියෙනවා නම් ඒ ඵලය මත ඒ උණුසුම් ජලය නිසා ඒ බිත්තර පුපුරලා එම බිත්තර හානියටපත් වෙනවා. ඒ නිසා අර පණුවන් ඇතිවීම වැනි තත්ත්වයන් අපට මග හරවා ගන්න පුළුවන්. එහෙනම් උණු ජල ප්‍රතිකාරය සිදු කරන්නේ ඒ සඳහා. මෙන්න මේ කරුණු අපි හිතේ තියාගෙන අපි මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු සොයන්න උත්සාහ කරමු. සියලුම ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම සඳහායි. අපි එහෙනම් උණු ජල ප්‍රතිකාරයේදී සෙල්සියස් අංශක 50ක 55ක උෂ්ණත්වයක් තමයි භාවිතා කරන්නේ. අවධානය යොමු කරන්න ඔබේ උසස් පෙළ විෂය නිර්දේශයේම ආහාර හා පෝෂණය යටතේ අපි කතා කරනවා ජීවාණු හරණය කියන මාතෘකාව. එතනදී ජීවාණු හරණය සිදු කරන්න අපි මොන වගේ උෂ්ණත්වයක්ද භාවිතා කරන්නේ? සාමාන්‍ය සෙල්සියස් අංශක 121ක වගේ උෂ්ණත්වය. එහෙනම් අපි ඒ දැනුමත් එක්ක මෙව පිළිතුරේදී අපි තීරණය කරනවා සියලුම ශුද්‍ර ජීවීන් විනාශ වීමක් නම් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි පළවෙනි පිළිතුර බැහැර කරනවා. ඒ වගේම උණු ජල ප්‍රතිකාරයේදී අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වෙනවා කියලා කියනවා. එහෙනම් උණු ජල ප්‍රතිකාරයේ පමණක් නෙවෙයි ඇල් ජලයෙන් අපි මේ අස්වනු හේදුවත් එහි තියෙන අපද්‍රව්‍ය ඉවත් වීමේ හැකියාව තියෙනවා. එහෙනම් උණු ජල ප්‍රතිකාරයේ මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂත්වයක් අපිට හඳුනා ගන්න බෑ. ඇන්ත්‍රැක්නෝස් රෝගය පාලනය කිරීම සඳහා උණු ජල ප්‍රතිකාරය යොදා ගන්නවා කියලා අපි මීට පෙර සඳහන් කළා. ඒ නිසා එම පිළිතුර ඉදිරි කරමු. හතරවෙනි පිළිතුර වෙත යමු. ඉදීම උත්තේජනය කළ හැක. අපි පළතුරු ඉදීම යටතේ සාකච්ඡා කරලා තියෙනවා. ඉදීම උත්තේජනය වෙන්නේ උණු ජලයෙන් නෙමෙයි එතිලීන් මගින්. එහෙමනම් එතිලීන් නිෂ්පාදනය වැඩි කරන්න යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරොත් අන්න පළතුරු ඉදීම වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් හතරවෙනි පිළිතුරත් අපට මේ සඳහා බාර ගැනීමේ හැකියාවක් නැහැ. අවසාන පිළිතුර. දීප්තිමත් පැහැයක් ලබා දීම සඳහායි. එහෙමනම් අපි ඔබම අධ්‍යයනය කරලා බලන්න. පළතුරු අඹ වැනි පළතුරු අරගෙන උණු ජලයෙන් සෝදා බලන්න, ඇල් ජලයෙන් සෝදා බලන්න. එහි දීප්තිමත් පැහැයේ වෙනසක් සිදු වෙනවද කියලා. එවැන්නක් සිදුවීමට ඉඩ කඩක් නැහැ. එහෙනම් අපිට පස්වෙනි පිළිතුරත් බැහැර කරන්න පුළුවන්. එහෙනම් අපි තෝරාගත්ත එක් පිළිතුරක් මෙම ප්‍රශ්නයට පිළිතුර විය යුත්තේ ඇන්ත්‍රැක්නෝස් එහෙම නැත්නම් නටුවග කුණු වීමේ රෝගී තත්ත්වය පාලනය කිරීම සිදු කරන්න පුළුවන් අපට මෙම උණු ජල ප්‍රතිකාරය භාවිතා කිරීම තුළ. එනම් දුවේ අද දිනේදී අපි කෘෂි විද්‍යාව විෂය නිර්දේශය යටතේ 13 ශ්‍රේණියට අදාළව පසු අස්වනු තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය සිදු කෙරේ. ඒ මගින් මම බලාපොරොත්තු වෙනවා මේ පසු අස්වනු හානි අවම කර ගැනීමට පසු අස්වනු තාක්ෂණික ක්‍රම යොදා ගැනීම මොන ආකාරයෙන්ද සිදු වෙන්නේ? ඒ මගින් කොහොමද අපට පසු අස්වනු හානි අවම කරගත්තේ හැක්කේ කියන දේ පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒ පිළිබඳ ඔබට යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සෑම වසරකදීම මෙම නිපුණතාවයේ යටතේ රචනා ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. බොහෝ විට එතනදී ඔබට මෙන්න මේ කරුණු පිළිබඳවයි අවධානය යොමු කරන්න. එහෙනම් අද දින සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙනවා ඔබට ඒ සඳහා සූදානම් වෙන්න යම් පිටුවහලක් වෙන්නේ නැති කියලා. තවත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වීම බලාපොරොත්තු වෙන අදට නවතිනවා. ආයුබෝවන්.